සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්ද්‍යා කල්පනීය අබේසේකර. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ රැසක් අදත් හුදෙකලා කෙරේ. ලබන සඳුදා සිට සති 2ක් විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජනෙක් රැස්වීම් තහනම්. අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩි කෙරේ. යාලකන්නේ සඳහා මෙරටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය අවසන්. ලබන සතියේ පාර්ලිමේන්තුව දින 2කට සීමා වෙයි. 2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ. අවලංගු කළ දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත දහවනයට සැලසුම්. ඊශ්‍රායල් ආගමික උත්සවයක් අතරතුරදී පුද්ගලින් 44 දෙනෙක් ජීවිතාක්ෂයට. ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමි වන ලකුණු. විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජනෙක් රැස්වීම් ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති 2ක කාලයක් සඳහා තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසයි. රට පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයත් සමග කොවිඩ්-19 වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධන බලකාය මගින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ලබන සඳුදා සිට සති 2ක කාලයක් සඳහා මෙම තීරණය බලපැවැත්වේ. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට අයත් ග්‍රාම නිලධාරී වසම් 33ක් හුදකලා කර තිබේ. මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වැල්ලවාය නගර ප්‍රදේශය, වෙහෙරයාය, කොටගම්බොක්ක යන ග්‍රාම නිලධාරී වසම්ද සීමලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ හෙළමුල්ල සහ අල් අමුණ ගල් අමුණ යන ග්‍රාම නිලධාරී වසම්ද බුත්තල පොලිස් බල ප්‍රදේශයේ රහතන්ගම ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ කුමාරිගමද, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ උකුවෙල පල්ලෙකමුර ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද මීට අයත්ය. ගාල දිස්ත්‍රික්කයේ රත්ගම් පොලිස් බල ප්‍රදේශයේ ඉඹලගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම්ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිකත ග්‍රාම නිලධාරී වසමද මෙලෙස හුදකලා කර ඇති ප්‍රදේශ වේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හිරුළුගෙදර, කළුවක්ගල යන ග්‍රාම නිලධාරී වසම්ද කළුතර දකුණ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුම්පුහාර්, සුමියද ගම්පුර, මඩ්කෝ, කොවිල්ලඩිහා, ලිංගනගර් සහ චෛනබේ පොලිස් බල ප්‍රදේශයේ කවටිකුට්ටා සහ චෛනබේ යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. කුරුණාගල දිස්ත්‍රික්කයේ නිරාවිය, තිත්තවැල්ගම, කුඹුගැටේ සහ උඩබද්දලව යන ග්‍රාම නිලධාරී වසම්ද පන්නල පොලිස් බල ප්‍රදේශයේද කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ නිකදලුපත ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබේ. වත්මන් තත්ත්වයේ සැලකිල්ලටගෙන දුරගමන් සේවා දුම්රිය කිහිපයක් අවලංගු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි. ඒ අනුව ලබන පළමුවෙනිදා සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සිට බදුල්ල, බහනුවර, කංකසන්තුරේ, පොළොන්නරුව සහ බෙලියත්ත දක්වා දහවන වන දුම්රිය අවලංගු කෙරේ. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආසන ගණනකට පමණක් මගින් ප්‍රවාහනය කිරීමට ජාතික ගමනාගමන කොමිසම සියලුම බස් රථ හිමියන්ට, මගේ සේවා අවසර පත්‍ර ලාභීන්ට සහ පළාත් අධිකාරීවරුන්ට දැනුම් දී ඇත. ජාතික ගුවන්විදුලි කළ විමසුමකදී එහි සභාපති ශෂි බෙල්ගම් මහතා ප්‍රකාශ කළේ බස් රථවල මගින් සිටගෙන ගමන් කිරීම තහනම් කර ඇති බවයි. ඊයේ දින සිට මේ පිළිබඳ සොයා බැලීම සඳහා ජංගම පරීක්ෂණද ආරම්භ කර ඇත. බස් රථවල ආසන ගණන ඉක්මවා හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මගේ ප්‍රවාහනය සිදු කරන්නේ නම් ඒ පිළිබඳව 1955 ක්ෂණික දුරකථන අංකය අමතා පැමිණිලි කළ හැකිය. එලෙස ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම් සභාව අවධාරණය කරයි. උද්ගතව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලය සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද මහජනතාවට සැපේන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. මහජනතාවට එහි පැමිණීමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් දුරකථන මාර්ග, තැපැල් සහ විද්‍යුත් තැපැල් ඔස්සේ ජනතාවට සිය ඉල්ලීම් දැනුම් දීමට අවස්ථාව සැලසා ඇත. ඉදිරි සති 2ක කාලයේදී දුරකථන අංක
0114යි 35යි 45යි 50 සහ 0112යි 35යි 45යි 50 ඔස්සේ ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට සම්බන්ධ විය හැකිය. 0112යි 33යි 80යි 73 දුරකථන අංකය ඔස්සේ ඔම්බුඩ්ස්මන් කාර්යාලය සමග සම්බන්ධ විය හැකි අතර ජනාධිපති අරමුදල සඳහා සම්බන්ධ වීමට දුරකථන අංක 0112යි 35යි 43යි 54 යොදාගත හැකි බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. ලබන මහකන්නේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර ලබා දීම සිදු කෙරේ. යලකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ වන විට ආනයනය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. රසායනික පොහොර ආනයනයේ මේ වන විට තහනම් කර තිබේ. නිරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය වසවිසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු අතර ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කර කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතු බව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙයි. රසායනික පොහොර ආනයනයේ නැවැත්වීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. කාබනික පොහොර නිෂ්පාදනයේ විධිමත් කිරීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකායද පත් කර ඇත. මීට වසර 2කට පෙර සිට රසායනික පොහොර මෙරටින් තුරන් කිරීමට ජනාධිපතිතුමා සැලසුම් සකස් කර තිබිනි. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ කුරුණෑගල කෘෂි භෝග වගා කෙරෙන ඉඩම් හෙක්ටාර් 1,44,000කට කාබනික පොහොර ලබා දීම සිදු කෙරේ. රසායනික පොහොර ආනයනයේ තහනම් කළද මේ වන විට මෙරටට ආනයනය කර ඇති රසායනික පොහොර අලෙවි කිරීමට බාධාවක් නොමැත. රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 40ක් වැය කෙරේ. ඊට සාපේක්ෂව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වැය වන්නේ ඉතා අඩු මුදලකි. නමුත් සෞඛ්‍ය හිතකර ආකාරයෙන් ඉන් වැඩි අස්වැන්නක් ලැබීම විශේෂත්වයකි. දෛනිකව අපතේ යන කසල මෙට්‍රික් ටොන් 8,000කට අධික ප්‍රමාණයක් සහ කොකුළු සහ කිරිගොවින්ගෙන් ලබා ගන්නා අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5,000ක් පමණ යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය මේ වන විටත් සිදු කෙරේ. රසායනික පොහොර ආනයනයේ නැවැත්වීම සම්බන්ධයෙන් ගොවින් අනිසබියක් ඇති කරගත නොගත යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කරයි. කාබනික පොහොර වලින් ලැබෙන අස්වැන්න අඩු බවට පැතිර යන පුවත් අසත්‍ය බව ඔහු ප්‍රකාශ කළේය. යම් ආකාරයකින් කාබනික පොහොර මගින් ලැබෙන අස්වැන්න අඩු නම් ඒ සඳහා ගොවින්ට සහන ලබා දෙන බවට රාජ්‍ය පොරොන්දු වී ඇත. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙන්න දැන් ලැබුණු පුවතක්. වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන ලබන පළවෙනිදා සිට නැවත දැනුම් දෙනතුරු කොළඹ කොටුව සිට බදුල්ල මහනුවර කංකසන්තුරේ පොළොන්නරුව සහ බෙලියත්ත දක්වා දහවන වන දුම්රිය අවලංගු කෙරෙන බව පූර්වයෙන් දැනුමත් කරන ලදී. නමුත් ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් දිනපතා දහවන වන කොළඹ කොටුව කංකසන්තුරේ සහ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනවල කොළඹ කොටුව සිට මහනුවර බලා දහවන වන දුම්රියෙන් යලි දහවනට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙන්න යලිත් එම ප්‍රවෘත්තිය. වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන දුර ලබන පළවෙනිදා සිට නැවත දැනුම් දෙනතුරු කොළඹ කොටුව සිට බදුල්ල මහනුවර කංකසන්තුරේ පොළොන්නරුව සහ බෙලියත්ත දක්වා දහවන වන දුම්රිය අවලංගු කරන බව පූර්වයෙන් දැනුම් දෙන ලදී. නමුත් ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් දිනපතා දහවන වන කොළඹ කොටුව කංකසන්තුරේ සහ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මෙන්ම සෙනසුරාදා සහ ඉරිදා දිනවල කොළඹ කොටුව සිට මහනුවර බලා දහවන වන දුම්රියත් යලි දහවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පවතින කොවිඩ් අවදානම් හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින 2ක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන්නේ ලබන 4 වෙනිදා අඟහරුවාදා සහ 5 වෙනිදා බදාදා පමණි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පෙරවරු රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේ එම කමිටුව සඳහා සෑම විශ්වවිද්‍යාලකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මහත්මියද එහි සමාජිකත්වය දරයි.
පොලිසියෙන් නිල ලාංඡන යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන සෞඛ්‍ය උපදෙස් ඇතුළත් පත්‍රිකාව ව්‍යාජ බව පොලිසිය ප්‍රකාශ කරයි. ජාතික ගුවන්විදුලි කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම ව්‍යාජ පත්‍රිකාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පොලිසිය කිසිදු වගකීමක් නොදරන බවයි. මේ පොලිසිය විසින් පළ කළ හෝ නිර්මාණය කරන ලද්දක් නොවන බව ඔහු අවධාරණය කළේය. මෙලෙස ව්‍යාජ පත්‍රිකාවක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහරුම් ලැබූ පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. 2020 වර්ෂයේ පහසුවෙනි ශිෂ්‍යත්ව විභාගයට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. ජපානයේ තාක්ෂණික සේවාවන්හි රැකියාවලට ශ්‍රමිකයන් බඳවා ගැනීමට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවලට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අවසර ලැබී තිබේ. අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභිකයෝගෙන් අය කළ හැකි උපරිම ගාස්තු වන්නේ රුපියල් 3,50,000කි. එම උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කිරීම නීති විරෝධී වන අතර එලෙස වැඩිපුර මුදල් අය කරගන්නා රැකියා නියෝජිතයින්ට එරෙහිව නෛතික පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමටද ක්‍රියා කෙරේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දීපව්‍යාප්ත කොරෝනා තෙවන රැල්ල හේතුවෙන් අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා ජෝන් කොතලාවල ආරක්ෂිත විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා සැපීමට පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ එහි දැඩි සත්කාර ඒකක 3ක් කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති බවයි. එහි දැඩි සත්කාර ඇඳන් 24ක් ඇතුළු සුවිශේෂී ප්‍රතිකාර ලබා දෙන ඇඳන් 12ක් ස්ථාපිත කර තිබේ. ඊට ඔක්සිජන් ඇතුළු සියලු පහසුකම්ද ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය. මෙම දැඩි සත්කාර ඒකකයේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන වෛද්‍යවරු 30 දෙනෙකු, හෙදියන් 80 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සමාජිකයන් 25 දෙනෙකු කඩිනමින් අනුයුක්ත කර ඇත. එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ දීපව්‍යාප්ත රෝහල් සහ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල දැඩි සත්කාර සේවා පුල් කිරීමටත් ඇඳන් ධාරිතා වැඩි කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර තිබේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තිය හඬ අවධානය පිණිසයි. සෑම නිවසකම කහ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා කහ පැලයක් නිවස තුළ රෝපණය කිරීමේ වැඩසටහනක් කුඩා වැවිලි භෝග වගා සංවර්ධනාශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව හෙට පෙරවරු 10:31ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ ගෙවත්ත තුළම කහ පැලයක් රෝපණය කිරීමෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා. අපි මේ රටේ සෑම මැතිවරණ කොට්ටාසකම මේ වැඩසටහන හෙට දිනෙන් ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙන මාසක් වගේ කෙටි කාලයක් තුළ කහපැල 75 ලක්ෂයක් මේ රටේ ජනතාවට බෙදලා දෙන්න. දැන් අපි ඒක සියල්ලම සංවිධානය කරලා තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා තමන්ට අවශ්‍ය කරන කහ ටික තමන්ගේ ගෙදර හදාගන්න. සෞභාග්‍යමත් ගෙවත්ත කියන වැඩසටහනත් එක්ක අපි මේ ඉදිරි සතියේ ඉඳන් අපි ආරම්භ කරනවා. එක පැලයක් නෙමෙයි අඩුම වශයෙන් පැල 4ක් හෝ 5ක් එක නිවසකට ලබා දෙන්න. මේ බඳුන් පැල ඒ රජයේ ලොකු මුදලක් වැය කරලා තියෙනවා. ඕනම කෙනෙකුට තමන්ගේ ප්‍රදේශයේ ඉන්න කුසිකර්ම නිලධාරිතුමා හෝ සංවර්ධන නිලධාරිතුමා එහෙම නැත්නම් සමුදු සංවර්ධන නිලධාරිතුමා සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ගන්න ඉන්න අයට වවන්නේ කොහොමද? ඒකෙන් අස්වැන්න නෙලාගන්නේ කොහොමද? ඒ අස්වැන්න තමන් කහ කුඩු බවට පත් කරගන්නේ කොහොමද කියලා පත්‍රිකාවකුත් එක්ක තමයි දෙන්නේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් ඇත. පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබ ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන ඉරිදා දින ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බවයි. වසර ගණනාවක් පුරා දරුණු ගැටුම් ඇතිවන
කිරිගිස්තාන් ටජිකිස්තාන දේශ සීමාව ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ජලය පදනම් කරගෙන හටගත් මෙම ගැටුමෙන් පුද්ගලයන් දසදහසකට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මේ වන විට දෙපාර්ශ්වයේම සටන් විරාමයකට එළඹ තිබේ. ගැටුම හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකටද දැඩි අලාභහානි සිදු වී ඇතයි වාර්තා වේ. ඇමරිකාවේ මොඩර්නා සමාගමේ නිෂ්පාදිත කොවිඩ් එන්නත්තුගේ පළමු කොටස ජපානයට ලැබී තිබේ. එන්නත් රැගත් ගුවන් යානයක් කන්සායි ගුවන් තොටුපළ වෙත බෙල්ජියමේ සිට අද පැමිණි බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. මෙම එන්නත ලබන මාසයේ සිට එරට ජනතාවට ලබා දීමට නියමිතව තිබේ. ඒ සඳහා ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාගත යුතු ඇත. ජපාන රාජ්‍යය එන්නත් මිලියන 50ක් ලබා ගැනීම සඳහා මොඩර්නා සමාගම සමග ගිවිසුමකට එළඹ තිබේ. එම එන්නත් සංඛ්‍යාව එරට මිලියන 25ක ජනතාවට ප්‍රමාණවත් වේ. අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසී. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පණන්ගල වැව ප්‍රතිසංස්කරණය මගින් දැනට වගා කරන සම්පූර්ණ කෘෂි වපසරය අක්කර 264ක් වේ. ගොවි පවුල් 700ක් මේ සඳහා දායක වෙයි. උමාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ජලය අහිමි වීමෙන් පීඩා විඳිමින් සිටින ඇටම්පිටි ගොවි ජනතාවට මෙමගින් ප්‍රතිලාභ රැසක් හිමි වන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. ක්‍රීඩා පුවත්. මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද දිනට නතර කරන විට තරගයේ වැඩි ගෞරවය තවදුරටත් තමන් වෙත හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. එදිමුත් කරුණාරත්න සහ ලහිරු තිරුමාන රැස්වල ශතකවලින් මෙන්ම ඕෂධ ප්‍රනාන්දු හා නිරෝෂණ දෙක්වැල්ල අද දිනේදී ලබාගත් අර්ධ ශතකවලින් ශක්තිමත් වෙමිනි. දිනේ නිමවන විට තරගයේ පළමුවෙන් පන්දුර පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දවී ලකුණු 469ක් රැස් කරගෙන සිටියේය. අයපත් කාලගුණයෙන් තරගයට අද බාධා එල්ල වූ බැවින් නියමිත කාලයට පෙර තරගය අවසන් කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩකින් අතර වැටුප් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇති වී තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ වාර්ෂිකව කොන්ත්‍රාත් ගිවිසුම් අලුත් කිරීම සිදු කරන බැවින් නව කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර පොදු එකඟතාවයකට එළඹීමට උත්සාහ කරන බවයි. එබැවින් මේ පිළිබඳව කිසිදු මත ගැටුමක් නිර්මාණය වී නොමැති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. බංග්ලාදේශ තරගාවලියේ නිමාවීමෙන් පසු කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාද අවසන් කර දෙපාර්ශ්වයෙන්ම පොදු එකඟතාවයකට එළඹීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. වෙළඳ අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සතොස සහන මල ලබා දීමේ දෙවන වැඩසටහන මැයි 2 වෙනිදා සිට ක්‍රියාත්මක වේ. කොවිඩ් ව්‍යාප්තිය හමු වී පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතා මගහරවමින් ගුණත්වෙන් ඉහළ භාණ්ඩ අවම මිල ගණන් යටතේ ලබා ගැනීමේ අවස්ථාව සැලසීමද මෙහි අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. 2020 සඳහා වන මහ බැංකු වාර්තාව මහ බැංකු අධිපති මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා විසින් අද අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වා ඇත. එමෙන්ම කොරෝනා වසංගතෙන් පීඩාවටපත් ව්‍යාපාරිකින් සඳහා කාරක ප්‍රාග්ධනය සැපීම ඉලක්ක කර ගනිමින් මහ බැංකුව කොවිඩ් සහ ණය යෝජනා ක්‍රමය හඳුන්වා තිබේ. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනික හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ
ත්‍රීවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන. දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව. බස්නාහිර සබරගමු මධ්‍යම දකුණු සහ ඌව පළාත්වලට ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමු මධ්‍යම දකුණු සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාත්‍රද ශිපික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්තිවසන් කිරීමට යාලි සිරස්තල. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ රැසක් අදත් හුදකලා කෙරේ. ලබන සඳුදා සිට සති 2ක් විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජනෙක් රැස්වීම් තහනම්. අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩි කෙරේ. යලකන්නේ සඳහා මෙරටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර අවසන්. ලබන සතියේ පාර්ලිමේන්තුව දින 2කට සීමා වෙයි. 2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ. අවලංගු කළ දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත ධාවනයට සැලසුම්. ඊශ්‍රායල ආගමික උත්සවයක් අතරතුරදී පුද්ගලින් 44 දෙනෙකු ජීවිතක්ෂයට. ශ්‍රී ලංකා බංග්ලාදේශ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට වැඩි වාසි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සඳහා ප්‍රවෘත්ති මින් සමාප්තයි.